හේනානිගල ආදිවාසීන් පදිංචි ගම්මානයක්. මහවැලි සී කලාපයේ දෙහිඅත්ත කණ්ඩියට නුදුරින් පිහිටා තිබෙනවා. කළුඅප්පු ඇත්තෝ කලක් හේනානිගල ආදිවාසී නායකයාව සිටියා. වයෝවෘද්ධභාවය නිසා ඔහු නායක තනතුරින් ඉවත් වුණා. ඒත් හේනානිගල ගම්වාසීන් තලාවරිගේ කළුඅප්පු ඇත්තන්ට දක්වන ගෞරවය එදා වගේමයි. කළුඅප්පු ඇත්තෝ හේනානිගල විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ සිටින සියලුම ආදිවාසීන්ගේ වැඩිමහල්ම තැනැත්තා. දැනට තොරතුරු ලැබෙන අන්දමට ලෝකයේ සිටින ආදිවාසී ජන කොටස් අතරින් වැඩිම අවුරුදු ගණනක් දිවි ගෙවා ඇත්තේ කළුඅප්පු ඇත්තෝයි. කළුඅප්පු ඇත්තෝ පවසන පරිදි සහ කතාබහ අනුව ඒ කාලවල සිදුවීම් අනුව ගැලපීමේදී ඔහුගේ වයස අවුරුදු 110ක්. චකුලා කාල පොජ්ජේ මණේකවත් කරදර පොජ්ජක් කොදේ මෙයත් අන්නේ අප්පිලැත්තෝ අම්මලැත්තෝ අයියලැත්තෝ හිටපු කාල පොජ්ජේ හොඳ වාගේ මෙයත් කැවිල්ලාවා සදව්වා මණේකවත් කරදර පොජ්ජක් කොදේ බලතනතනේ නානා එතනේ නානේ තනතනේ නානා එතනේ නානේ බල දුන්න පිලාවට වරකිරි නෑනා දුන්න පිලාවට වරකිරි නෑනා ගීතල් අවුරට වරනෑනා ඊතල් අවුරට වරනෑනා හේ බල උඩේ යන්නා බොල් පිණි බැරිනා උඩේ යන්නා බොල් පිණි බැරිනා දුන්න පිලාවෙන් නෑනී මෙයත්ොයි කලාපොඩ්ඩේ තම බිරිඳත් සමග කැලේ ඇවිදින විට මීවද බඹරවද දෙකීමෙන් සතුටට පත්ව බිරිඳ වටා නටමින් ගායනා කරන ගීතයක්. මණ්ඩු කරනකොට තමයි මෙයාටන්ට සන්තෝෂ පොඩ්ඩ මන්දේලා ගල් පොඩ්ඩකට මන්දේලා ඔය තැන කතා දැන්. මගේ බිරිඳ ගැන කියනවා නම් ආදරේ ප්‍රකාශ කළාම බැන්නා. මම වශීගුරුකමක් කළා. ඊයත් අඬාගෙන මා පසුපසින් ආවා. ඊ ආපු ගමන අද වෙනකන් එකට ජීවත් වෙනවා. සරල ඇඳුමින් සැරසී වනයේ සිදු කරන සංචාරයන්ට තවමත් බොහෝ කැමති ජන කොටසක් ශ්‍රී ලංකාවේදී අපට හමු වෙනවා.
ඔවුන් රජයෙන්ද සමාජයෙන්ද ඉල්ලා සිටිනුවේ තමන්ගේ පරම්පරාවේ උරුමයක් වන සංචාරක ජීවිතය ගෙන යාමට අවශ්‍ය පසුබිම සුරක්ෂිත කරන ලෙසයි. ඔවුන්ගේ ජීවන ගමන් මගෙහි නවීන පන්නේ නිවාස, ඇඳුම් පැළඳුම්, යාන වාහන යනාදිය ලබා ගැනීමට උත්සාහයක් නැහැ. ඒවා ඔවුන්ගේ ආශාවන් හෝ බලාපොරොත්තු නොවේ. සපයාගත හැකි ආකාරයට එක වේලක් හෝ සප්පායම් වී තම චිරාගත සම්ප්‍රදායට අනුව දරු මල්ලන් සමග වනයේ සංචාරය කිරීම ඔවුන් ලබන මහත් සතුටක්. වනයේ තුල පවතින ස්වභාවික ගල් ගුහා ඔවුන් හඳුන්වන්නේ ගල් රුකුල් ලෙසයි. මෙම ගල් රුකුල් පවතින්නේ කැලෑවෙන් වසන් වී පිටස්තර අයෙකුට සොයාගත නොහැකි ආකාරයටයි. පහසුවෙන් සොයාගත හැකි තැනක පවතින ගල් ගුහා ඔවුන් ස්තරම් ගල් රුකුල් ලෙස සලකන්නේ නැහැ. මීට බොහෝ කලකට පෙර ගල් ගුහා වෙත යන මගක ගසක කොළයක් හෝ නොකැඩී පැවතීමට ඔවුන් වග බලා ගත්තා. කුඩා ළමයෙකු පවා ගමන් කළ යුත්තේ ඒ ආකාරයටයි. ගල් ගුහාවේ සිට බොහෝ දුරින් වූ තැනකයි ඔවුන් පිටස්තර අය හා ගනුදෙනු පවත්වන්නේ. අද එම තත්ත්වය වෙනස් වී ඇත්තේ ඔවුන්ද ස්ථිර නිවාසවල පදිංචි වී ගම්මානවල ජීවත් වන නිසයි. එහෙත් වනය තුල සැඟවී පවතින ගල් ගුහාවල වාසයට ඔවුන් දක්වන්නේ පුදුමාකාර ලැබියාවක්. කහ පැලෑන ගල්ගිය වනයේ සැඟවී වැඩි ජනතාවට අවුවෙන් වැස්සෙන් ආරක්ෂාව සලසන වන නිවහනක්. ඊසාන දිග සහ නිරිත දිග මෝසම් සුළඟ ගල්ගෙට කඩා වදින්නේ නැහැ. එය දකුණට මුහුණලා ඇති බැවින්. රූස ගස්කොළන් වලින් සෙවන ලබන නිසා වෙනුත් දහවල් කාලේ දැඩි හිරු රශ්මියට ලක්වන්නේ නැහැ. අඩි 100ක් පමණ ඉහළින් ඉදිරියට නෙරා එන සුවිසල් ගල් පර්වතයක් වර්ෂාවෙන් ගල්ගිය ආරක්ෂා කරනවා. එය කොතරම් යෝග්‍ය ආවරණයක් දැයි පැහැදිලි වන්නේ ගල් ගුහාව නිර්මාණය වී කොතරම් කල්ද. ඒ කාලය තුලම ගල්ගෙයි බිත්තිවල දියසෙවල බැඳී නොතිබීමේ හේතුවෙන්. අමුත්තන් සමග කතාබහ කිරීමට වෙනමම ස්ථානයක්. දහවල් කාලේ දරුවන්ට විවේකයෙන් සිටීමට ගල්ගේ අනෙක් කෙළවර නිර්මාණය වී තිබෙනවා. හීන්ගම තම සනුහරේ නියෝජ්‍ය නායකයා බැවින් මේ ස්ථානය ඔහුට මනාව ගැලපෙනවා. කාලයේ වැලිතලාවින් යට ගියව වැඩි ජනතාවගේ අතීත වාස භූමි හොයාගෙන වන වැදුණු වනමං ඔස්සේ අපි ගමන් කෙරුවා. අපි අද ඇත්බැද්ද වාලිඹ ඒ ස්ථානවල ආදිවාසීන්ගේ අතීත තොරතුරු හොයාගෙන යන්නයි සූදානම. දැන් හීන්ගම ඇත්තෝ පොල්ලේ බැද්දේ තමයි ගෙවල් දොරවල් තියෙන්නේ. මම හදිසියෙමයි පොල්ලේ බැද්දේ ගෙවල් දොරවල් අත්හැරලා මේ ගල්ලෙන්ට එන්න ලෑස්තුනේ. මුත්තකඩ මහගල්ගේ කුල් පොජ්ජට මං ගච්ඡාවේ මේ ඇත්තෝ ඉල්ලෑවා මේ මුත්තකඩ මේ ඇත්තන්ගේ මේ කලා පොජ්ජේ මං ගච්ඡල ඉදිරි කාලෙ මැච්චේදී මේ පරම්පරාවේ මිනික් ගැජ්ජන්ට ලාමක කැකුලන්ට කැකුලියන්ට මේ ඇත්තෝ මේ ඉඩකඩ මේ මන්දෝ කළ තිබෙන්න ඕන. මේ නායක ඇත්තෝ කලින් කාල මැච්චේදී නායක ඇත්තෝ මේ ඉඩකඩම් මේ කැලා පොජ්ජවල් සීමා පොජ්ජවල් මන්දෝ කළ තිබ්බන මේ ඇත්තන්ට මේ කරදර පොජ්ජක් පොදොයි. අද කැලා හූර්ලාගෙන් මේ තැනට මං ගච්චනවා කැලා හූර්ලාගෙන් අවසර පොජ්ජක් තිබෙන්න ඕන.
ඉතින් ඒ තැනට තමයි මේ අත්තු මේ කරදර මේ මහම කච්චක් කරදරක පොජ්ජක මන්දුවිල මේ මිනික් ගැජ්ජම්ම ඉදිරි තැනකට මන්දකෙන්න හිටලා. සඳුන් සත් හැවිරිදි ආදිවාසී දරුවෙක්. ඔහුට මනාව නගුලෙන් පොළොස්සී සෑම හුරු. වෛද්‍ය ආර්.එල්. ස්පිටල් මහතා විසින් 1941 වර්ෂයේදී ආදිවාසීන් පොල්ලෙබැද්ද පදිංචි කරවා එහි ගොවියෙක් වූ කිරිබණ්ඩාට බාර කරන ලදී. කිරිබණ්ඩාගේ ගුරුහරුකම් මැද ඔවුන් ගොවි තැනට හුරු විය. එදා මේ ශිෂ්ටත්වයේ කරා ගිය ගමනට මඩකලපුවේ මහ දිසාපතිවරයා විසින් අවශ්‍ය කළ රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත. ඔවුන්ට පොල්ලෙබැද්ද ගම්මානයට පැමිණීමට සිදු වුණේ දඩයම් හිඟ වී ආමතේ සිටින්නට වූ නිසායි. ඔවුන්ගේ පිරිස අඩු වූ නිසා දක්ෂ දඩයම් කරුවන්ද හිඟ විය. ආහාර නිෂ්පාදනය නොකළ ආහාර සොයා කැලයේ සැරිසැරූ පරපුරකින් පැවතෙන දරුවන්ගේ දෑතට නගුල හුරුවීමද සුවිශේෂත්වයකි. බල්ලා හැරුණු විට වෙන කිසිම සතෙක්ව හුරතලයට හෝ ඇති නොකළ ඔවුන්ට කාලයක් සමග ගවයින් ඇති කිරීම, ගොවිතැනට යොදා ගැනීම සහ කිරි ලබා ගැනීම කිසිවෙකුට නොදෙවෙනි ලෙසට හැකි වී තිබෙනවා. ඔවුන්ට මෙම හැකියාව ලබා ගැනීමට පොල්ලෙබැද්ද පදිංචි වී බොහෝ කල් ගත වූයේ නැහැ. වසර 40ක් ගත වන විට ඔවුන් ඒ හැකියාව ලබා ගත්තා. පසුගිය කාලයේ පැවති ත්‍රස්තවාදී ක්‍රියා නිසා වසර 30කට ආසන්න කාලයක් ඔවුන්ට වනයේ හා බැඳුණු දඩයම් ජීවිතයත් කෘෂිකාර්මික ජීවිතයත් අහිමි වුණා. ඔවුන්ට ගත කරන්නට සිදු වූයේ ඉමහත් දුෂ්කර ජීවිතයක්. වඩාත්ම හානිය සිදු වූයේ ඔවුන්ටයි. අනුන්ට අතපාන අලස පිරිසක් බවට පත්වීම ඔවුන්ගේ පරපුරට සිදු වූ බලගතු හානිය. හොඳම. මේ තන මේ ගුණ බණ්ඩිල ඇත්තෝ මම හිතන්නේ මේ කලාපයේ හොඳ වගේ. මේ කුක්කත් මං ගච්ඡා ලින්දිනවා. මාම කච්චක් හොඳමයි මේ නායකත්වය. උදැල්ල නගුල මනසේ හැසිරීමට හැකි මොලයට පෑන පැන්සලද හැසිරවීමට කිසිදු අපහසුතාවයක් නැහැ. මෙම වැදි ජනතාව අලි ඇතුන්ට නොදෙනෙනසේ උන් අසලටම යාමට තරම් එඩිතරයි. ඔවුන්ගෙන් අලි ඇතුන්ට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. උන් රැකබලා ගැනීම යුතුයකමක් විදිහට ඔවුන් සලකනවා. වනාලින්ට මිනිස්සුන්ගෙන් හෝ ස්වභාවික හේතුවකින් යම් හානියක් සිදු වුවොත් ඒ බව මුලින්ම දැනගන්නේ වැද්දා. වන සතුන්ට සමීප වී උන්ගේ චර්යාවන් දෙස බලා සිටමින් වින්දනයක් ලැබීම ඔවුන්ගේ පුරුද්දක්. අද කාලේ විදියට සලකනවා නම් උසස්ම රස වින්දනයක්.
කැලය මැද බොහෝ සුන්දර ජලමාවත් ගොඩනැගී ඇති අයුරු දකින්නට පුළුවන්. ඊසාන දිග මෝසම් සුළඟ සක්‍රිය වී වර්ෂාව ආරම්භ වීම නිසා තුරුලකා හරිත පැහැගැන්වී සුළඟ සමග එක්ව සිත අලවන රංගනයක යෙදෙන. ඒ වගේම ගතසිත ප්‍රබෝධමත් කරන සිසිලසක්ද ගෙනෙන. දැඩි අවුරශ්මියක් පැවතියද පරිසරය වසාගත් කොළ පැහැ නිසා දෑසට අපහසුවක් දැනෙන්නේ නැහැ. අඩි 5ක් පමණ උස ඇති ගුණබණ්ඩියා අද කාලේ දැකිය හැකි නියමාකාර වැද්දේ. නෝස් තරබාර නැති සිරුරක් තුනී වතේ පිහිටි රැවුලක් ඒ බව කියාපානවා. බොහොම මහන්සි. ගුණමණිලට අපි දැන් කොච්චර දුර ඇවිල්ලා තියෙනවද? වේතනට සාහන තුරුමිනක් වේතනට මං ගච්ඡලා තියෙනවා. අපූර්ව සුන්දර දියැලක්. මෙතෙන්ට කියන්නේ ගෝනා පැන්නු ඇල්ල කියලා. ගුණමණිලට. මෙතෙන් මොකද මේ ගෝනා පැන්නුම් ඇල්ල කියලා කියන්නේ? වේතනට ගෝනම් පැනුන වල කියලා කියන්නේ අපේ අප්පිලා ඇත්තෝ බාප්පිලා ඇත්තෝ සීයලා ඇත්තෝ ඒතන කැලේ වැද්දේ කුක්කලන් අරගෙන මං ගච්ඡලා කංකුණා ගෙනල්ලා මේතනට දමලා ගුඩි පොජ්ජල්ලා මස් කළ කාපි බීපි ඒතන් තමයි මේතන් කැවිලා අපි තන් තමයි මේතන් ඒතන තමයි ගෝනම් පැනුම් වල කියලා අපේ අප්පිලා ඇත්තෝ සීයලා ඇත්තෝ ඒතන තමයි. ගෝනා පැන්න ඇල ගෝනා පැන්න වල හරහා ගමන් කරන. බොහෝ කලකට පෙර වර්ෂා සමය ආරම්භ වීමත් සමග වැඩි ජනතාව කණ්ඩායම් වශයෙන් නුවරගල කන්දෙන් විලුඹ පිටිය කන්දෙන් ගොරිකාන කන්දෙන් සීමා වන ප්‍රදේශයේ දඩයමේ යෙදෙනවා. එහිදී පෘෂ්ටිමත්ව වැඩුණු ගෝනා මුවා ගෝනා පැන්න ඇල දිගේ පන්නා එරෙන මඩ සහිත වලකට කොටු කර දඩයම පහසු කර ගන්නවා. දින දෙක තුනක් කැලේ ඇවිදිමින් දඩයමේ යෙදෙන පිරිස දඩයම් කළ සතුන්ගේ මස් වියලාගෙන පැමිණෙනවා. පරිභෝජනයට ගෙන ඉතිරිය ගෝනියක හෝ සත්ත්ව හමකින් සාදාගත් මල්ලක තමා ආරක්ෂා කර ගන්නවා. එය ආහාර හිඟ කාලයක පාවිච්චයට ගැනීම සඳහායි. නැතිනම් සිදාදියේ සිට එන සංචාරක වෙළඳුන්ට දී භාණ්ඩවලට හුවමාරු කර ගන්නවා. මේ හුවමාරු වෙළඳාම එකල වසරේ සෑම කාලයකම සිදු වී තිබෙනවා. බොහෝ විට සංචාරක වෙළඳුන් පැමිණ ඇත්තේ දඩයම් මී පැණි සුලභ වකවානු වලයි. වසරේ මැයි ජූනි ජූලි වෙළඳාම හොඳින් සිදු වූ වකවානුවක්. හෙන් ගොවිතැනට හුරු වූ මුල් වකවානුවේ පරිසරයේ වියලි බැවින් වාසයට සුදුසු ජලය පහසුවෙන් ලබාගත හැකි තැනක් බලා පැලක් සාදා ගන්නවා. ඒ අසලින් හෝ දුරින් සුදුසු බිමක් එලිපෙහෙලි කර හේන් ගොවියන් කරන්නාක් මෙන් ගිනිලනවා. හේනේ වැඩ කටයුතු කරන ගමන් දඩයමේ යෙදෙනවා. වර්ෂාව අල්ලා හේනේ බීජ වර්ග ඉස වපුරා දඩයමේ යනවා. දින ගණන් කැලයේ දඩයමේ යෙදෙන ඔවුන් ආපසු පැල්පත් කරා එන්නේ වියලි මස් මී පැණි ආදිය රැගෙනයි. ඉතින් හේන බලා කියා ගැනීම කාන්තාවන්ගේ සහ කුඩා දරුවන්ගේ රාජකාරියයි. නමුත් හේන රැක බලා ගැනීම ගැමි ලඳුන්ගෙන් සිදුවන ආකාරයටම සිදුවන්නේ නැහැ.
මෙම ගල් රුකුලෙත් කටාරම් කොටා නැහැ. එයින් පැහැදිලි වන්නේ රජ සමයේදී පවා ගල් ගුහාව මිනිස් වාසයෙන් බොහෝ දුර වූ වගයි. මිනිසාගේ වාසස්ථානයක් වීමට ගැළපෙනම ස්ථානයක්. ජල උල්පත ඉහුම් පිහුම් කරන ස්ථානයක්, නිදා ගැනීමට ගල් තලාවක්, මේවා වෙන වෙනම එකිනෙකට යාව නිර්මාණය වී තිබෙනවා. සොබාදහම දායාද කළ අපූර්වතම නිවහනක්. ඕනෑම සීත කාලයකට උණුසුමත්, උණුසුම් කාලයකට සිසිලසත් ලැබෙන පරිදි නිර්මාණය වී තිබීම නම් පුදුමයක්. තමුන්නාද ශ්‍රී නාමයේ මතක් කරන්නේ මයි ගුරු පරම්පරා බලයෙන් දාසිය පරම්පරා බලයෙන් තමුන්නාද තමන්ට ආහාර සපයා ගැනීමට ජීවිතයේ සෑම කාරණාවක්ම ඉටු කර ගැනීමට හැකිවන්නේ නෑ යකුන්ගේ බැල්ම සහ පිහිට නිසාවෙන් බව ඔවුන් දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් සපයාගත් ආහාරය යාදිනි කියා නෑ යකුන් සඳහා පුද කිරීමෙන් පසුවයි භුක්ති විඳින්නේ. වල්ලන් කළු බල්ලන් කපුරු බල්ලන් හෙල්ලා තෙන් කඳුවතෙන් ගතාදුරුවන් කේගෙන උල්පානවට කරවාගෙන සතාදර පැද්දලමුක බන්දාගෙන බන්දවත් හරි කියන්න තමුන්නාන්සේ කැලේටම දිස් වැටිලා කැලෙන් ගන්නා තියෙන එකම් පාට කල් කවරමා කවල කුටමා ගල්ලෙකුට දිස් වැටිලා උදේ කාලයේදී කුරුළු ශබ්ද හා මිශ්‍ර වෙමින් උල්පතෙහි වතුර උනනා ශබ්දය හද බැඳෙන මියුරු රාවයක්. පොල්ලේ බැද ජීවත් වෙන ඉදි ජනතාව. උන්ගේ නායකයා ගෝඹ ඇත්තු. දැස් නොපෙන්න ඔහු අයවුරුදයි. අද ඒ නායකත්වයේ වගකීම දරන්නේ හිංගම ඇත්තු. හිංගම ඇත්තු. වයස කීයක් වෙනවද? මට වයස වෙනවා 45. අවුරුදු 45ක් වෙනවා. එතකොට මේ වනාන්තරේ කොහොම දරුණු සතුන් ඉන්නවා. අලි ඇතුන්, කොටි, සතා, සීපාව, සර්පයා ඉන්නවා. මේ කැලේට යන්න කොහොමද පුරුදුනේ මොනවයි කාලේ ඉඳන්ද? ඒ කාලේ කියන්නේ මට වයස අවුරුදු 10ක් වෙනවා. මාමණ්ඩි මේ ගෝඹිරැත්තෝ හීංකයිර මාමණ්ඩි සෙල්ලම්වන්නේ කයිරවන්නේ. ඉතින් ඒ කට්ටියත් එක්ක රඳා ගිහින් මේ ගල්සියඹල පැණි ඒවා මේ ගල් ගෙවල් වලට ගෙනත් එක තැනක තියාලා කාලා බීලා මේ ඉතුරු වුවත් මේ කියන්නේ ඉතුරු වෙන හරිය ගෙවල් වලට. දැන් ඔබ ජීවත් වෙන්නේ පොල්ලේ බැද්දේ ගමේ. ඔව්. දැන් මහාවේ නගරයට ළඟයි. ඔබ වැඩියෙන් කැමති නගරයට නැත්නම් මේ වනාන්තරයටද? මම ගොඩක්ම ආසයි මේ කැලේට. දැන් ඔබ කිව්වා කැලේට ආදරේ කියලා. අපි මේ කැලේ ඇවිදගෙන යද්දී දැක්කා ගස් කපලා අලියතුන් මරලා දාලා තියෙනවා. මේවා කවුද කරන්නේ? මේවා ඈත ගම් දෙක තුනෙන් කැලේට ඇවිත් දඩේමට එන්නේ. ඉතින් ඇත්තුන්ගේ දල තිබ්බන් පස්සේ කොහොම හරි කොටු කෙල්ල වෙඩි තියෙනවා. අලි මේ 100ක් විතර පිරිවරාගෙන මේ හිටපු රාජාතා මේ වෙඩි තියලා මරලා දාලා හිටියා. මෙන්න මෙහෙම තමයි මරලා දාලා හිටියේ. මට හුලා ගන්න බැරි වුණා මේ කෙරිපි අපරාධේ. අනේ දෙයියනේ මේ කෙරිපි උන්ට හොදක් නම් සිද්ධ වෙන්න එපා කියලා කෑ ගැහුවා. දැන් මේ කැලේ ආරක්ෂා කරන මොන හරි යෝජනා කරනවද? මම කැලේ ආරක්ෂකේ ගන්න මේ යෝජනා කරනවා කියන්නේ මේ අපිට මේ කැලේ සීමා කළ දුන්නා නම් අපට අයිතිවාසිකමක් තියෙනවා මේ කැලේ බැද්දේ ආරක්ෂකේ ගන්න. දැන් මේක අපට වෙන් කළා දීලා නැති හින්දා ආහාරෙන් ගස් කපනවා මෙහෙන් මේ කොට කපනවා ඊර්ණ සත්තු දඩයන් කෙන්නවා අලිය ඇතුන් මාරනවා එහෙම කෙන්ඩි ඉඳ තියන්නේ නැහැ.
මෙම පූජාව ඔවුන් කිරි කොරහා ලෙස හඳුන්වනවා. මෙහිදී වැදගත් දේ ලෙස ඔවුන් සලකන්නේ පොල් ගෙඩියක්. පොල් ගෙඩිය බිඳීම සඳහා යාදිනු කියා අවසරය ලබා ගන්නවා. පොල් ගෙඩියට අමතරව පිදවිල්ල සඳහා භාවිතා කරන අනෙකුත් ආහාර වර්ග වන්නේ ඉවේලේ සපයාගත හැකි දේවල්. පූජාව පැවැත්වීමට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ට මී පැණි සහ ආහාර වර්ග ලබා ගැනීමටත් හේන් ගොවිතැන කුඹුරු ගොවිතැන සාර්ථක කර ගැනීමටත් නෑ යකුන්ගේ පිහිට ලබා ගැනීමයි. කොළ අතුවලින් සැරසී ගන්නා ඔවුන් පිදවිල්ල රඳවන තුන් බලය සරසන්නේ කොළ අතුවලින්. මෙම සම්ප්‍රදායන් සහ චාරිත්‍ර පරිහානියට ලක් නොවූ කාලයේදී පූජාව පැවැත්වීම සඳහා මුල් තැන ගන්නා කපුරාල ඌරු මස් සහ කුකුල් මස් කෑමෙන් වැළකී සිටිනවා. පූජාව පැවැත්වීමේදී කපුරාල පමණක් නොවේ පිරිසේ කිහිප දෙනෙක්ම නැටුමට එක් වෙනවා. නෑයකුන් ඔවුන්ටද ආවේශ වෙනවා. කිහිප දෙනෙක් සූදානමින් සිටින්නේ නැට්ටුවන්ට නෑයකුන් ආවේශ වී වැටීමට යන අවස්ථාවේදී අල්වා ගැනීමට සහ සහාය ගායනයට. ආවේශය ලබන්නන් හා සංවාදයකට දෙළඹෙනවා. පූජාවට නාට්‍යමය ස්වරූපයක් එක්වීම එමගින් සිදු වෙනවා. පොල් ගානු ලබන්නේ පෙත්ත සිටිනසේ කපා ගන්නා ලද ලීයක ආධාරයෙන්. මේ කැකුලා අත්තන්ට කතා බොද්දි දාලා ඒ වගේ හොතට හිටලාලා ඒ විදිහට කුඩා මැහිගම් මහා මැහිගම් හොඳ දඩයන් මෙව්වා දෙන්න ඕනයි මේ කැකුලා අත්තන්ට. තවත් නැට්ටුවෙකු නෑ යකුන්ගේ ආවේශයෙන් ස්ථිරව ලැබෙන සරුසාර දඩයමක් සඳහා යා යුතු දිශාව පෙන්වන්නේ ඊතලයක් විදහැරීම. මෙම සම්ප්‍රදායනුකූල පූජාවන් ආරම්භ වී ඇත්තේ තමන් අතර සිටි ප්‍රබල නායකයින් මියගිය පසු හිතවත් නෑයකුන් ලෙස සලකා පුද පූජා පවත්වා පිහිට ඉල්ලීමට පෙළඹුණු නිසයි. ඉන්දිගොල්ලේ කිරියම්මා උනාපාන කිරියම්මා ලෙස සඳහන් වන නෑයකුන්ගේද ඔවුන් පිහිට පතනවා. බොහෝ කලකට පෙර ඔවුන් අතර ජීවත් වූ මහලු වැදී ස්ත්‍රීන් මරණින් පසු නෑයකුන් බවට පත් වී තිබෙනවා. මේ කිරියම්මලා අතදරුවන්ට ආදරය කරන අතර සමහර විට පැහැරගෙන ගොස් සංගවන බවටද විශ්වාසයක් පවතිනවා. උනාපානී කිරියම්මා මීපැණි නෙලා ගැනීමට පිහිටවන අතර ඉන්දිගොල්ලේ කිරියම්මා ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට
පිහිට වන බවට පවතින්නේ බලවත් විශ්වාසයක්. බඹර කැපීමේදී ඔවුන් සියලුම කිරි අම්මාවරුන්ගේ පිහිට පතන්නේ දීර්ඝ වේලාවක් යාදිනි කියමින්. කිරි අම්මාවරු ගිරි ශිඛරවලට අරක්ගෙන එහි වෙසෙන බවටද විශ්වාස කරනවා. වනවැදුණු වනමං සොයා යන ගමනේදී අපිට මගතොට කියා දෙන්න ඇතෙක් වාගේ පෙරමුණ ගත්තේ ගුණබණ්ඩියල ඇත්තෝ. ගුණබණ්ඩියල ඇත්තෝ කොහොමද මෙච්චර හොඳට මේ කැලේ කොළ ගැන දන්නේ? මෙතරම් හොඳට මේ කැලේ කොළේ ගැන මම දන්නේ මම මගේ සීයලා අත්තලා මුත්තලා හිටපු කාලේ මම මේ කැලේ වැද්දේ ආසාවෙන් වැදලා මේ යන මාවතවල් හොයාගෙන මම ලස්සනට ජීවත් වෙන්න මගේ සුන්දර තත්ත්වයේ තියාගෙන කැලේ වැද්දේ සුන්දර තත්ත්වයේ තියාගෙන ජීවත් වෙන්න තමයි මම මේ කැලේ වැද්දේ මම සීයලත් එක්ක ඇවිදලා තමයි මම දැනගත්තේ. ඔබ කිව්වා දැන් පොඩි කාලේ ඉඳන්ම මේ කැලේ ඇවිදලා කැලේ හොඳට පළපුරුදුයි කියලා. දැන් මේ කැලෙන් මොන වගේ දේවල්ද ඔබ ප්‍රයෝජනට ගන්නේ? මේ කැලෙන් මම අලගල හරා ගන්නවා, බඹර කපා ගන්නවා, මීය කඩා ගන්නවා, ඒ වගේ නල්ලා මගේ දරුවන් ජීවත් කරන්නේ මම ඒ විදියට. එක්දස් නමසීයේදී වැද්දන් ගැන සෙලිග්මාන් මහතා තැබූ සටහන්වලද වෛද්‍ය ස්පිටල් මහතා වැද්දන් ගැන සටහන් තබන කතාවලද සඳහන් වන්නේ ඔවුන් තම දරුවන් සහ බිරින්දෑවරුන් ගැන බොහෝ විමසිලිමත් වන බව හා කරුණාවන්ත වන බවයි. නමුත් පරිසරය විසින් කරන ලද අහිතකර බලපෑම් මත යම් නොමනා ලෙස හැසිරුණු අවස්ථා ගැන සඳහන් වේ. සාමාන්‍යයෙන් ගත් කල අද දවසේද ඔවුන් ගත කරනුයේ ආදර්ශමත් පවුල් ජීවිතයක්. එතන අල්ලුම් පොඩ්ඩ මන් දොකරන් දුන්නත් එදා මෙන්ම අදද ඔවුන්ගේ දිවි පැවැත්ම අසීරුයි. ඔවුන් තම වර්ගයේ අනන්‍යතාවයත් රැකගනිමින් ඉසුරුමත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රධාන සාධකය ජලයයි. වැද්දන් ගැන පර්යේෂණය කළ සෙලිග්මාන් මහතා සහ සාහිත්‍ය ප්‍රබන්ධකරණයේ යෙදුණු වෛද්‍ය ස්පිටල් මහතා පවසන නියම ආදිවාසී මිනිසෙකු ගුණබණ්ඩියා තුලින් දැකිය හැකි. ඔහුගේ ඇඳුම ඉතා සරලයි. අතන මේ තැනට ඉනවට බැඳි රෙද්දත් අඹුඩයත් ඔහුගේ ඇඳුමයි. ශරීරයේ උස ප්‍රමාණය, තුනී රැවුල සියල්ල ඔහුගේ අංග සම්පූර්ණ ආදිවාසී ලක්ෂණ පෙන්눔 කරයි. ඔහු ඒ ගැන දැන හෝ නොදැන මම නියම වැද්දෙක්. මට ඕනෑ ඒ ජීවිතේ. මං ඒකට කැමති නිතරම පවසයි. ඔහුට මෙලෙස ජීවිතය ගත කිරීමට බල කර ඇත්තේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූ නිදන්ගත ආශාවයි. දඩ සිර දේවතාවා දේවතාවයි මයිකිරියා මච්චි තමුන්නාන්සට අද වෙනදවසේ තමුන්නාන්සට මේ ගුරු තලමුක බන්දාගෙන මේ දඩ වැද්දා එන්ටෙන්ට බලේ වැඳලා යන්ටෙන්ට බලේ වැඳලා දාලල් දෙකට බලේ වැඳලා කර කුක්කන්ට දිස්ටි වැට කුක්කා වෙලිමු කුක්කන්ට දිස්ටි වැටනත් හරි කියලා කුක්කන්ට අහුබදුකේ දීගෙන තමුන්නාන්සේ මෙහෙම නැගිට සුපීතෙන් සුබ කරනාවෙන් දේවිතෙන් දේව කරනාවෙන් තමුන්නාන්සලාට කියන අකාන්නාලව්වයි මේවා ආයි බොහෝවා. ගුණබණ්ඩිය ඇත්තන්ට දඩමසක් නොමැති ආහාර වේලකින් රසයක්වත් ඇඟට හයියක්වත් නැති බව පැවසීමේ සත්‍යතාවයක් තිබිය හැකියි. ඒ ඔහුගේ ශරීරයේ අවශ්‍යතාවය.
සැබවින්ම ඔහු කය වෙහෙසෙන දක්ෂ ගොවියෙක්. මිනිසා ලබා ගන්නා දියුණුවේ සහ වෙනස් වීමේ ශීඝ්‍රතාවය මත ගුණබණ්ඩි ඇත්තන්ගෙන් පසු පරම්පරාව තුල එවන් ආශාවන් දියවී යනු පැහැදිලිවම දැකිය හැකියි. එය විශ්වයේ මානවයාට පොදු ලක්ෂණයක්. සංවර්ධන ක්‍රියාවලිය තුලින් ගොඩනැගෙන හෙට දිනේ දරිද්‍රතාවෙන් තොර ජීවිතයක් ඔවුන්ද බලාපොරොත්තු වෙයි. තම දෙමව්පියන් සමග ගොවිතැන් කටයුතු වල නියැලීමෙන් පසු අකුරු ඉගෙනීම සඳහා ඔවුන් එකතු වෙනවා. කුරිරු ත්‍රස්තවාදීන් සහ අගහිඟකමින් හිම්බත් වී සිටින ආදිවාසී ගම්මානයේ සමහර දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ සිත් තුළින් පාසල සහ අධ්‍යාපනය පලා ගියා. සයන්න ලියනකොට අපි බිඳුවකින් තමයි පටන් ගන්නෙ. අත දරුවන්ද අකුරු කරවන මධ්‍යස්ථානයේදී දැකිය හැකි. ඔවුන්ටද එහි රිසිසේ හැසිරීමට අවකාශය ලබා දී තිබෙන්නේ. ඔවුන්ට විධිමත් පාසල අනාගතයේදී පුරුදු ස්ථානයක් බවට පත්වීම සඳහායි. නෑකම නොතක වරිගේ තක තමන්ගේ වරිගේ වෙනුවෙන් ජීවිතවත් පූජා කරන්න සූදානම් නායකෙක්. විශ්වකීර්ති වනස්පති ඌරු වරිගේ වන්නේ ලෑත්තු. අද ලෝක ආදිවාසී දිනේදී අපිත් එක්ක කතා බහකට එකතු වෙනවා. මාමකච්චක් අයිබෝ නායකතුමනි. මාමකච්චක් හොඳයි. දැන් අද ලෝක ආදිවාසී දිනේ මේ වගේ දිනයක් පවත්වන්න ඔබතුමා සූදානම් කළේ. 94 මේ තමයි මේ ලෝක පොජ්ජේ මේ වාගේ දින පොජ්ජක් වෙනස් වෙන මන්තු කෙරුවේ. ඉතින් මේ දින පොජ්ජ වෙනස් වෙන මන්තු කරන්න හේතු පොජ්ජ මන්තු උනේ හැම රට පොජ්ජක්ම ඇයිරුකුලට මන්තු කරනකොට ඒ රට පොජ්ජ වල දියුණු තැන මන්තු වෙන්න ඒ තැනවල දියුණු තැන මන්තු කරන්න අර මුල් තැනින් රඳාපු පරම්පරා පොජ්ජයට තිබාපු නිදහස් පොජ්ජ ඊද පොජ්ජ මේ හැම එකම වෙනස් වෙන මන්තු වෙනවා. එතකොට ඒ වෙනස් වෙන මන්ද වෙන ලෝක පොජ්ජේ මේ වාගේ දින පොජ්ජක් හරි ඉතුරු තැන මන්ද වෙයි ලෝක පොජ්ජේ කියන එකෙන් තමයි මේතන වෙනස් වෙන මන්ද කරලා තිබෙන්නේ. මේතන ඇයිරුකුලට මන්ද කරනකොට ඒ මහා සමාජ පොජ්ජයට තිබෙන ගැටලු පොජ්ජ අද දවස් පොජ්ජ මන්ද වෙනකොට මේ ඇත්තන්නේ කර පොජ්ජටත් ලාභච්චලා තිබුණා. කර පොජ්ජ උඩතනේ තිබාලා තිබුණා. මේ ඇත්තෝ එතනට මංගච්චලා කොදොයි. ඒ තැනම මේ ඇත්තෝ ළඟ තැනට මංගච්චලා තිබුණා. ඉතින් ඇයිරුකුලට මන්ද කරුවොත් අද දවස් පොජ්ජ මන්ද වෙනකොට මේ ඇත්තන්නේ මේ ඇත්තෝ ජීවත් පොජ්ජ මන්ද වෙන හැටිම ඇයිරුකුලට මන්ද කරුවොත් ඒ සමාජ පොජ්ජ ඒ පරිසර පොජ්ජ අද දවස් පොජ්ජ මන්ද වෙනකොට කොදෝ විලා තිබුණා. එතකොට මිනික් ගජ්ජු හැටිමට ඇයිරුකුලට මන්ද කරනකොට මිනික් ගජ්ජු එකම කොදෝ කාල මැච්චක් මන්ද වෙලා තිබුණා. ඒතන හැබැයි ඒතන නම් ඉතින් මේ ඇත්තන්නේ මිනික් ගජ්ජුන්ට විතරක් කොදොයි මේ රට පොජ්ජටම මන්ද වෙලා තිබෙන එක. ඉතින් වැඩි තැනක් තිබෙන්නේ අර මේ ඇත්තන්ට තිබෙන ඒ ඉද පොජ්ජ, ඒ නිදහස් පොජ්ජ, ඒ පරිසර පොජ්ජ කොදෝ විච්ච එකම අනිත් මිනික් ගජ්ජුන්ට වැඩි තැනෙන් මේ ඇත්තන්නේ මිනික් ගජ්ජු මේ පරිසර පොජ්ජත් එක්ක තමයි ජීවත් පොජ්ජ මන්ද වෙන්නේ. ඒකට ඒතනත් එක්ක ජීවත් පොජ්ජ මන්ද වෙනකොට පරිසර පොජ්ජ කොදෝ වෙනකොට අර දියමච්චි දියරච්චක රඳන දියමච්චිලැත්තෝ ඇල්ලුම් පොජ්ජ මන්ද කරලා ගොඩතනේ තිබල්ලා කතා දමනවා ජීවත් පොජ්ජ මන්ද වෙන්න.
ඒ වාගේ එකමක් තමයි මන් වෙලා තිබෙන්නේ. ඉතින් කැලා පොජ්ජේ ජීවත් පොජ්ජ මන් වෙච්ච එක මට නගර පොජ්ජේට ලාභච්ච කොහොම යත්තන්ට උඩ තැනක් කොද බීම් පොජ්ජයක් කොද වට තැනක් කොද මොන එකක් වත් කොද. ඉතින් අර ඇත්තෝ අතර මන් පොජ්ජ මන් වෙන්නේ. ඉතින් ඒ වාගේ මේ પરම්පරා පොජ්ජ මිනික් ගජ්ජුන්ටම මේ මන් වෙන ගැටලු පොජ්ජවල් තිබෙනවා. දැන් ඔබතුමාට මතක් කරගන්න දැන් ඔබේ වැඩි පරපුර ඉදිරියට රැකගෙන යන්නට මේ රටේ ජනතාවට මොන වගේ පණිවිඩයක්ද ඔබතුමා දෙන්නේ? ඇත්තටම මේ අත්තන්ට මේ රට පොජ්ජේ මිනික් ගජ්ජුන්ට අනෝ කලන්න තිබෙන පණිවිඩ පොජ්ජ තමයි. මේ හැම ಜಾති පොජ්ජයක්ම ලෝක පොජ්ජේ ජීවත් පොජ්ජ මන්ද වෙනවා. එතකොට මේ ජීවත් පොජ්ජ මන්ද වෙන හැම මිනික් ගජ්ජෙක්ම මේ බිම් පොජ්ජේ ඉපදුම් පොජ්ජ මන්ද වුණාම ඉපදුම් පොජ්ජ මන්ද වෙන්න රඳන්න ජීවත් පොජ්ජ මන්ද වෙන්න මියබර දමන්න මේ බිම් පොජ්ජේ යත්නන්ට මොන එකට උනත් ඒ මොන ಜಾති පොජ්ජයකට උනත් අයිති පොජ්ජයක් තිබෙනවා. හැබැයි ඒතන අනිත් සමාජ පොජ්ජේ ඒ අත්තන්ව පහත් තැනට මන්ද කරලා ඒ අත්තන් අඩු තැනේ හැටිමට සලකුම් පොජ්ජ මන්ද කරලා අඩු තැනේ පිළිකුල් පොජ්ජ හැටිමට අයිරුකුලට මන්ද කරනවා නම් මොනම සමාජ පොජ්ජකවත් ඉතුරු තැන මන්ද වෙන්න කොදුයි. ඒතන ඉපදුම් පොජ්ජ මන්ද වෙන හැම එකමම ඒ අත්තන්ට කතා දමන්න ලැජ්ජා පොජ්ජ මන්ද වෙනවා. මේ අත්තෝ මේ ಜಾති පොජ්ජ මේ પરම්පරා පොජ්ජ මේ වර්ග පොජ්ජ කියලා කතා දමන්න ලැජ්ජා පොජ්ජ මන්ද වෙනවා. ඒ ලැජ්ජා පොජ්ජත් එක්ක මේතන විනාශ වෙන මන්ද විලා මං ගන්නවා. ඉතින් ඒ වාගේ කොදෝවිලා හැම මිනික් ගජ්ජෙක්ම හැම ಜಾති පොජ්ජකටම හැම වර්ග පොජ්ජකටම ගරුතන මන්ද කරනවා නම් ගරුතන මන්ද කරන්න පුරුදු තන මන්ද වෙනවා නම් ලෝක පොජ්ජේ කොයි බකවත් ගැටලු පොජ්ජක් මන්ද වෙන්න පොදුයි. ආශිර්වාදේ තමුන්නාසේ දලද්දෝ පස්සනා වික්වති දලද්දෝ පස්සනා ඉරිවලාදිය මේ પરම්පරාව වලින් ධාතුන් වල ගමේ හැමෝටම ගියාංගල් පොඩාලා ගැටියංගල් වනවැදුණු වනමං ඔස්සේ පොල්ල බැද්දේ වැඩි ජනතාවගේ අතීත වාසභූමි වල සුන්දර ඉසව් වලට ඔබ රැගෙන යන්න. අදත් මම ලකලෑස්ති වෙලා යාවේ. ඒ එනකොට මගේ ගමන් සගයා හිංගමා ගැත්තන්ට පුංචි දුක් ගැහැටක් කළා. ඔහුගේ ඇඹේනියට යක්ෂ දෝෂයක් ඇති වෙලා. හිංගම ඇත්තෝ. අද මොකද මෙතන මේ කරන පූජාව? මේ අත්තන්ගේ කැකුලියන්ට මේ ලෙඩ රෝග තිබෙනවා. ඉතින් මල් වදුරු හොරු කුට්ට දඩු කුට්ට වාසීරු වසංගති හැදිල් තිබෙනවා. ඉතින් ඒකින්ද තමයි මේ වගේ දෙයක් මෙතන මේ සියපාල සිය මණ්ඩියේ හදන්නේ. රුවල පූජාව ආරම්භ කරන්නේ කුඹගසක් සංකේතවත් කරන කුඹකණුව සිටුවීමෙන්. ඒ සඳහා අවසර ගැනීමට යාදින්නක් කියනවා. කුඹකණුව සිටුවීම ආරම්භ කළ මොහොතේ සිටම ප්‍රධාන කපුරාලගේ ශරීරයම ගැහෙන්න වෙනවා. ඒ රුවල පූජාවට බැල්මෙහිලාගෙන ඉන්න නුවරගල, කොකාගල, සොරබොර, ඉද්දමල් පොතාන වගේ හෙල් 42ක ඉන්න යකින්යන්ගේ බැල්ම නිසා. පේ කරන ලද අතු රුවල් කෙඳිවල එල්ලනවා. අඩුක්කු යහනේ අඩුක්කු තබා පුදන්න ඕනේ. අඩුක්කුව ගෙන එන්නේ පෙරහැරින්. කැවුම් කිරිබත් අඩුක්කුව සඳහා ගන්නේ. ඊට පස්සේ උදා වෙන්නේ කවි ගායනා කරමින් යකිනියන් උදෙසා මල් පෙට්ටි නැටීම. මල් පෙට්ටිය නාකොළ සහ මිල්ල කොළවලින් පුරවනවා. මධ්‍යම රාත්‍රිය පසු වෙනකොට අඩකටත් වඩා හෙල්වලට අරක්ගෙන සිටි යකිනියන් පුදා අවසන්. ආතුරයා ආවේශ වෙනවා. ඇයට ආවේශ වෙන්නේ කඳු හෙල්වල වසන මහා යකින්නියෝ නොවේ. ඇයට ආවේශ වෙන්නේ නෑ යකෙක්. නෑ යකාගේ බැල්ම නිසා ඇයට නිතර රෝගාබාධ ඇති වෙනවා. ඒ නිසයි රුවල පූජාව තියන්නේ.
රෝගියාගේ ශරීරය තුල යකිනියන්ගේ උවදුරක් තිබේ නම් ඉවත් කිරීම සඳහා කොලාතු හිසේ සිට පාදාන්තය දක්වා ගෙන යමින් ආවඩන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසුවයි. හෙල් 42ක උරුමයන් ඇති යකිනියන් සොරබොර සිට හෙල් වෙත කැඳවා රුවල පූජාවට ගෙනෙනු ලැබූ බවයි ඔවුන්ගේ විශ්වාසය. දැන් පූජාව අවසන් හෝරාවට පැමිණ තිබෙනවා. පූජාවෙන් සතුටු වූ බොහෝ යකිනියන් ආපසු තම උරුමය ඇති හෙල් කරා ගොසි. අවසාන යකිනියගේ සමුගැනීමත් සමගම ආතුරයා සුවපත් වීම අනිවාර්යෙන්ම සිදුවන බව ඔවුන්ගේ විශ්වාසයයි. දැන් ඔබේ ශරීරෙත් දැන් අසනීප ගන්න තිබුණා. දැන් ඔබට දැනෙන්නේ කොහොමද? දැන් හොඳයි මට. ඒ කියන්නේ හොඳටම සනීපයි වෙනදා තිබු තත්ත්වය ඔබට නැහැ. නෑ නෑ. දැන් මේ අසනීප හැදුණු වෙලාවේ මේ ළඟම තියෙන රෝහල්. ඒවට ගිහිල්ලා බෙහෙතක් ඒතක් අරගෙන මේක සනීප කරගන්න හිතුවේ නැද්ද? බෙහෙත් ගන්න මොනාවක් නෑ කියන්නේ දැන් අපිට මේ දන්නවානේ මේ අපේ પરම්පරාවෙන් වෙන දේවල් භාවිතා කළා තමයි පස්සේ ඉතින් ස්පිතාලවලට උනත් යන්නේ. සෙට් પરම්පරාවේ දේවල් තමයි කරන්නේ අපි.